ආයුබෝවන් ඔබ එක්වන්නේ අද දින මධ්‍යහන ප්‍රධාන පුවත් විකාශයත් සමගින් ප්‍රථමයෙන් පුවත් සිරස්තල. හිටපු අමාත්‍ය මංගල සමරවීර අභාව ප්‍රාප්ත වේ. කොවිඩ් මරණ 7500 ඉක්මවයි. මියගිය පිරිස අතර තවත් පාසල් සිසුවෙක්. සතිපතා ඔක්සිජන් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය. තොග වෙළඳාම වෙනුවෙන් සියලු ආර්ථික මධ්‍යස්ථාන විවෘත කෙරේ. එළවලු මිල ඉහළ ගොස් ඇති බවට වෙළඳුන්ගෙන් චෝදනා. බඩු පට්ට ගනම් ඒ වගේ ගණන් වලට මිනිස්සුන්ට විකුණන්න බෑ. ගුරු වැටුප් විෂමතාවට විසඳුම ලබන සතියේ. අපි ලබන සතියේ නිසකවම තීන්දුව කුමක්ද කියලා කියන එක දැනුම් දෙන්න. කාබුල් මුදා ගැනීමේ මෙහෙයුම් දීර්ඝ කරන්නයි රටවල් රැසකින් ඇමරිකාවට ඉල්ලේ. මෙහෙයුම් දීර්ඝ කළහොත් සිදුවන ඵල විපාක ගැන තලේබාන්වරු අනතුරු අඟවයි. ටෝකියෝ පැරාලිම්පික් උළෙල අද ඇරඹේ. ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9ක්. හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අභාව ප්‍රාප්ත වී තිබෙනවා. COVID-19 ආසාදිතව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියේදී අද උදෑසන ඒ මහතා අභාව ප්‍රාප්ත වී තිබුණා. මේ වන විට 65 වන වියේ පසු වූ මංගල සමරවීර මහතා කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යෙක්. 1983 වර්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර සංවිධායකවරයා වශයෙන් දේශපාලනයට පිවිසි මංගල සමරවීර මහතා 1989 වර්ෂයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරීපත් වුණා. 1994 වර්ෂයේදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ මංගල සමරවීර මහතා පසුව එක්සත් ජාතික පක්ෂය සමග එක් වී 2015 වර්ෂයේදී යහපාලන ආණ්ඩුවේ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළා. නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි 12 හැවිරිදි දැරියක්ද කොවිඩ් ආසාදිතව අවාසනාවන්ත ලෙස මිය ගොස් තිබෙනවා. ඒ සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 7500 සීමාව ඉක්මවා ගොස් ඇති බවයි සෞඛ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. ඊයේ දෙවන දිනටත් මෙරටින් වාර්තා වූ දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 4000 සීමාව ඉක්මවා ගියා. දෛනික හඳුනාගත් කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 4000 ඉක්මවමින් ඊයේ නව ආසාදිතයන් 4335 දෙනෙකු හඳුනා ගැනුණා. දෛනික ආසාදිතයන් 4000 සීමාව ඉක්මවා ගිය දෙවන දිනය මෙයයි. ඒ අතරින් දෙදෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන් වනවා. ඩොවරඑළිය මහරෝහලේ කාර්ය මණ්ඩලයේ පිරිසකටද වෛරසය ආසාදනය වී තිබෙනවා. රෝහල අධ්‍යක්ෂකවරයා පැවසුවේ වෛද්‍යවරුන් 3 දෙනෙක්, හෙදියන් 13 දෙනෙක්, කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ 7 දෙනෙකුටද මේ වන විට කොවිඩ් ආසාදනය වී ඇති බවයි. තවත් කොවිඩ් මරණ 194ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ තහවුරු කරනු ලැබුවා. මෙම මරණ සිදුව තිබුණේ අගෝස්තු 22 වනදායි. ඒ අනුව මෙරට සිදු වූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 7560ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයේ 7 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි 12 හැවිරිදි දැරියක්ද කොවිඩ් ආසාදිතව මිය ගොස් තිබෙනවා. මෙලෙස අවාසනාවන්ත ලෙස මිය ගියේ රාජකිරිය ගල්පොත්ත පාරේ පදිංචිව සිටි අභිමානී නවෝදයා සේරසුන්දර දැරියයි. ඉකුත් සතියේ ඇයට හටගත් සුළු අසනීප තත්ත්වය පසුව ශ්වසන අපහසුතා දක්වා වර්ධනය වී තිබුණා. පසුගිය සෙනසුරාදා ඇයව කොළඹ රිච්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව සිදු කළ PCR පරීක්ෂණයේදී දැරියට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වුණා. ඒගොල්ලෝ තියර කළේ කිව්වා බබා පොසිටිව් අම්මා කියලා. මෙයාට ඔක්සිජන් තත්ත්වෙත් අඩුයි කියලා කිව්වා. බබාට උස්ම ගන්න බෑ අම්මා. අපි කටින් බටයක් දානයි කිව්වා. ඒ පාරේ කටින් බටයක් දැම්මම බබාගේ හાર્ට් එක නතර වුණා. ඒ වෛද්‍යවරු මගේ දරුවාගේ ඇඟුල් නැගලා මගේ දරුවාගේ උස්ම ටික නැවත ගත්තා. අරන් කිව්වා අම්මා බබා අවදානම් බබාට නියමෝනියා තත්ත්වෙ තියෙන කොරෝනාත් එක්කයි කියලා. එදාම මගේ දරුවා ICU දැම්මා. දාලා දවස් 8ක් මම පුතා ICU එකේ හිටියා. මම මගේ දරුවා දැක්කෙත් එදාම විතරයි. ඒ වෛද්‍යවරු දෙන්න ඕන උපරිම ප්‍රතිකාරයේ වෛද්‍යවරු දෙනවා. ඒ කිව්වා බබාව අත්හරින්නේ නැහැ අම්මා කියලා කිව්වා මට. ඒ කොරෝනා මගේ දරුවෝ පිළිගත්තා. මං කියන්නේ මගේ දරුවට වෙච්ච දෙයක් මේ ලෝකෙ ඉන්න කිසිම දරුවෙකුට හොඳ නැහැ. කොරෝනාට ජය ගන්න දෙන්න එපා. මියගිය තෙරියගේ
අවසන් කටයුතු ඊයේ සිදු කරනු අතර ඇයගේ පවුලේ සමාජිකයන් සියලු දෙනා ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බැවින් ඇයට පින් පැමිණවීම ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණා. මේ අතර ද්‍රව ඔක්සිජන් ලීටර ලක්ෂ 3කින් සතිපතා ආනයනය කිරීමට ඊයේ රැස් වූ කැබිනට් මණ්ඩලයේදී තීරණය කර තිබෙනවා. ඔක්සිජන් භාවිතය රෝගීන් වෙනුවෙන් කොරෝනා තත්ත්වෙන් පෙළෙන ක්‍රමික වැඩිවීමක් පෙන්නුම් කරනවා. ඒ නිසා එම තත්ත්වයන්ට මුහුණ දීම සඳහා සතිපතා ඔක්සිජන් ලීටර ලක්ෂ 3ක් ආනයනය කරන්නට අවශ්‍ය අනුමැතිය කැබිනට් මණ්ඩලය මගින් ලබා දීලා තිබෙනවා. මීට පෙර පැවති කැබිනට් මණ්ඩල රැස්වීමකදී ඔක්සිජන් ලීටර 1,20,000ක් මාසික වානයනය කරන්නට අනුමැතිය ලබා දීලා තිබෙනවා. මෙරට කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩසටහනට අවශ්‍ය චීනයේ නිෂ්පාදිත තවත් සයිනෝෆාම් එන්නත් මාත්‍ර ලක්ෂ 10ක් අදාළයුම දිවයිනට රැගෙන එනු ලැබුවා. ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ භාණ්ඩ ප්‍රවාහන යානයකින් චීනී බීජිං නුවර සිට අදාළයුම 5:10ට එන්නත් තොගේ කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ආපවයි අද දෙරණ වාර්තාකරු පැවසුවේ. කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩසටහන අද දිනෙත් දිස්ත්‍රික්ක රැසකදී ක්‍රියාත්මක අතර යුද හමුදාවේ වෛද්‍ය කණ්ඩායම් නිවෙස්වලටම ගොස් වයස අවුරුදු 60ට වැඩි සහ බරපතල රෝගාබාධ සහිතව එක්තැන්ව සිටින පුද්ගලයන්ට එන්නත් ලබා දීමද සිදුවනවා. මහනුවර ගෙලියොයේ ශ්‍රී පඤ්ඤාරත්න මධ්‍ය මහා විද්‍යාලයේ ස්ථාපිත එන්නත් කරන මධ්‍යස්ථානයේදීද පුද්ගලයන් 3307 දෙනෙකු සඳහා මොඩර්නා දෙවන මාත්‍රාව ලබා දීම අද සිදු කෙරෙනවා. වසංගත රෝග විද්‍යාංශයේ වාර්තාවලට අනුව මෙවන විට මෙරට එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති පුද්ගලයන් කන්න 1,21,29,492ක්. මාත්‍රා දෙකම ලබාගෙන ඇති පුද්ගලයන් සංඛ්‍යාවද ලක්ෂ 58 ඉක්මවා තිබෙනවා. මෙරට සමස්ත COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 3,94,355ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ප්‍රතිකාර සහ නිරෝධහයින් කාල සීමාව අවසන් කළ සංඛ්‍යාව 3,44,381ක්. ඒ අනුව තවදුරටත් රෝහල්ගත වූ ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 42,414ක්. සියලු ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළඳාම සඳහා අද අලුයම යලි විවෘත කෙරුණා. වෙළඳුන් පවසන්නේ අද එළවලු මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබූ බවයි. දිවයින පුරා නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක අතරතුර අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීම වෙනුවෙන් සියලු විශේෂ ආර්ථික මධ්‍යස්ථාන අද සහ හෙට තොග වෙළඳාම සඳහා පමණක් විවෘතව තැබෙනවා. ඒ අනුව දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙතද එළවලු ගොවීන් පැමිණීමෙන් සිටියේ ඊයේ රාත්‍රියේ සිටයි. ඒ අනුව මහනුවර යාපනයේ ඒ නවය මාර්ගයේ දෙපස දිගුපෝලිම් දක්නට ලැබුණා. පාන්දර 4ට අරපු නිසා තමයි මෙච්චර රජ බෑකුන් නැත්නම් රෑ 12ට විතර ඇරියනා. මේකේ මිනිස්සු රෑ 12ටම ඇවිල්ලා බඩු පොග අරගෙන යන්න තිබුණා. බඩු රුපියල් 100ට වගේ යනවා. ගෝවා රුපියල් 90යි 100යි. කරවල රුපියල් 70යි 80යි. ඒ වගේ මිලවලට එනවා. තමුත් ඒකම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට එළවලු තොග විශාල ප්‍රමාණයක් අද ලැබී තිබුණද ගැනුම්කරුවන්ගේ අඩුවක් දක්නට ලැබුණා. ගොවින් පවසන්නේ එළවලු මිල ගණන් අඩු මට්ටමක පවතින බවයි. එළවලු ඕන තරම් තියෙනවා. මේ ගැනුම්කරුවෝ නෑ. ගොයියෝ අසරණලා ඉන්නවා මේ එළවලු විකුණ ගන්න බැරුව. එළවලු මිල අන්තිමටම බහලා තියෙන කැකිලුත් 5යි 10යි. ගෝවා රුපියල් 8යි. පිටින් වෙලෙන් දෙන්නේ නැහැ. ගොයියෝ ටික විතරයි මේක ඇතුළේ ඉන්නේ. ඒ බඩු ඉස්සෙන් ඉන්නේ වෙලෙන් දෙන්න එපා. එළවලු මිල 5යි ගන්න වෙලෙන්දොත් නැහැ. ඉතින් වෙලෙන් දරන් කියලා විකුණන්න දැනකුත් නැහැ කියලා කියනවා. හින්දා ගන්න කැමති නැහැ. කෙසේ වෙතත් නාරාහෙන් පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු මිල ගණන් ඉතා ඉහළ මට්ටමක පැවතුණා. තොග වෙළඳාම සඳහා දූදර්ශන විවෘත කෙරුණු පෑලියගොඩ මැනින් පොදු වෙළඳ සංකීර්ණයේ එළවලු මිල ගණන්ද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබුණා. දින දෙකේ නොපැමිණි පාරිභෝගික මහතුන් අද දිනේදී වැඩි වශයෙන් එළවලු මිලදී ගැනීම සඳහා පැමිණ තිබෙනවා. දිවයිනේ නන්දසින් රුපියල් 250යි බෝංචි කැරට් 180යි. ඒ වගේ ගණන් වලට මිනිස්සුන්ට විකුණන්න බෑ. මේ බොරු සංගම් වල ඉන්නේ උන් අයින් කරන්න ඕන. ගොවියට යන්න ඕන මේ සල්ලි. බඩු පට්ට ගණන් මෙන්න බිල් 170යි 180යි 300යි ඕම ගණන්. අපි ආයිලා ඇරලා යන බඩු ගන්න බැරුව පේනව නේද? වෙන්ද ට්‍රේවල් කට කපලා ගෙනියන්නේ නැද ගන්න බෑ. කොරෝනාවෙන් මාත මේ අම්බු කරන් කණ්ඩ යන්නේ මේක. මේ මරාගෙන කනවා මිනිසුන්ව. මේ අතර නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක වන අද කොළඹට පිවිසෙන ප්‍රධාන මාර්ගවල දක්නට ලැබුණේ මෙවන් තත්ත්වයක්. දේශීයව සම්ප්‍රේෂණය වූ කිසිදු කොවිඩ් වෛරස ආසාදිතයෙකු ඊයේ දිනේ හඳුනා නොගත් බව චීන බලධාරීන් පවසනවා. මේ අතර ඇමරිකානු ආහාර හා ඖෂධ පාලන අධිකාරියේ පූර්ණ අනුමැතිය හිමි වූ පළමු කොවිඩ් මර්ධන එන්නත බවට ෆයිසර් බයෝ එන්ටෙක් එන්නත පත් වුණා.
ෆයිසර් බයෝඑන්ටෙක් කොවිඩ් මර්ධන එන්නතට ඇමරිකානු ආහාර හා ඖෂධ පාලන අධිකාරිය ඊයේ පූර්ණ අනුමැතිය ලබා දුන්නා. අදාළ ආයතනයේ පූර්ණ අනුමැතිය ලද පළමු කොවිඩ් මර්ධන එන්නත මෙයයි. ඒ අනුව වයස අවුරුදු 10 ඉක්ම වූ සියලුම පුද්ගලයන් සඳහා මේ එන්නත ලබා දීමට හැකි වෙනවා. ඩෙල්ටා ප්‍රභේදයේ නිසා ආසාදිත යන ශීඝ්‍රයෙන් ඉහළ ගිය චීනයෙන් ඊයේ දිනය තුලදී දේශීයව වෛරසය සම්ප්‍රේෂණය වූ කිසිදු ආසාදිතයෙක් හඳුනාගෙන නැහැ. ජූලි මාසයෙන් පසු චීනීය ආසාදිතයන් ශුන්‍ය වූ පළමු අවස්ථාව මෙයයි. ඊයේ එරටින් නව ආසාදිතයන් 21 දෙනෙක් හඳුනාගත් අතර ඔවුන් සියලු දෙනාම විදේශයන්හි සිට පැමිණි පුද්ගලයන්. බීජිං අගනුවර අවසන් මධ්‍ය අවදානම් කලාපයේද අඩු අවදානම් කලාපයක් බවට පත් කර තිබෙනවා. ඩෙල්ටා ප්‍රභේදය පාලනය කළ ලොව පළමු රට බවට චීනය පත්වීමේ වැඩි ඉඩක් පවතින බවයි විදේශ වාර්තා පවසන්නේ. වියට්නාමයේ හෝචිමින් නගරයට පනවා ඇති දැඩි සංචරණ සීමා බලාත්මක කිරීම සඳහා හමුදා සෙබළුන් අනියුක්ත කර තිබෙනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම කටයුතුද සිදු කරන්නේ හමුදාවල සහායෙන්. ගෝලීය කොවිඩ් වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට 21 කෝටි 33 ලක්ෂයේ ඉක්මවන අතර වසංගතයෙන් ලොව පුරා සිදු වූ මරණ සංඛ්‍යාව 44,53,000කට අධිකයි. කොවිඩ් වසංගතයට මුහුණ දීම සඳහා මැති ඇමතිවරු වැටුප් පරිත්‍යාග කිරීම සම්බන්ධයෙන් පළ වූ අදහස් කිහිපයක් දැන්. ඕනම කැපකිරීමක් කරන්න අපේ කණ්ඩායමේ සියලුම මණ්ඩතුමන්ලා සූදානම්. ඒ මණ්ඩතුමන්ලා කොහොමත් මේ තියෙන තත්ත්වයේ තුල තම තමන්ගේ ප්‍රදේශවල ජනතාවට සහන සැලසීමේ කටයුතු වලත් නිරත වෙලා සිටිනවා. අනුපක්ෂය විතරක් නෙමෙයි මහජන නියෝජිත අවශ්‍ය සියලු කැපකිරීම් කරන්න. මට එහෙම වැටුප පරිත්‍යාග කරන්න විදියක් නැහැ. මොකද මේ පාර්ලිමේන්තුවේම තියෙන බැංකුව තුල ඒ බැංකුවෙන් ගත්ත ලෝන් එකට මගේ වැටුප සම්පූර්ණම ලෝන් එක සඳහාම තමයි වෙන් වෙලා තියෙන්නේ. ඉතින් එවැනි අවස්ථාවකදී මට තියෙන ආර්ථික හයියත් එක්ක කොහෙත්ම එවැනි දෙයක් ක්‍රියාත්මක කරන්නට අපහසුතාවයක් තියෙනවා. මේ ආණ්ඩුවේ ඇමතිවරයෙකුට ලැබෙන දීමනායි අනිකුත් වරප්‍රසාදයි ඇමති තනතුරක් නඩත්තු කරන මහා වියදම එක්ක බැලුවම වැටුප කියලා කියන්නේ ඒකෙන් සොච්චමක් විතරයි. වරප්‍රසාද ටික ඔක්කොම Tamanට තමන්ගේ හතර වර්ගයට බෙදාගෙන සෙප්පඩ විඥා පෙන්වන්න එපා ඇමතිවරුනි කියලා අපි මේ ආණ්ඩුවේ ඇමතිවරුන්ට කියන්න කැමතියි. ඒ නිසා පුළුවන් නම් පෙන්වන්න ඔක්කොම වරප්‍රසාද කැප කළා. කොහෙන් හරි අඩුවක් පෙන්න රටක් මේක. නමුත් අඩුව පෙන්වුවාට අඩුව හදන්න උදව් කරන්නේ නැහැ කවුරුත්. ඒක මේ රටේ හැටි. අද අපේ හෙදිනදාරින් ගොඩක් දුක් විඳිනවා. ඒත් අපි මේ වෙලාවේ අපේ අඩුපාඩු පෙන්වන්නට වඩා අපි රටේ අඩුපාඩු පෙන්වමින් නිරෝගී සම්පන්න ජනතාවක් ගොඩනැගීමේ පරමාර්ථය අපට තිබෙන්නේ. රට වසා දැමීමත් සමග ආණ්ඩුවට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදුව ඇති බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ටීවී දෙරණ ඔස්සේ විකාශය වූ 360 සජීවී වැඩසටහන සමග එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. රට මේ වන විට විශාල අර්බුද තුනකට ආර්ථිකමය වශයෙන් මුහුණ දීලා තිබෙනවා. දිගින් දිගට රටේ ආර්ථිකය සම්පූර්ණයෙන් විනාශ වෙලා කඩා වැටිලා තියෙනවා. දෙක දැවැන්ත රාජ්‍ය මූල්‍ය අර්බුද. තුන ඉතිහාසයේ කවදාක්වත් නොවූ විරූ පරිදි විදේශ විනිමය නැත්නම් ඩොලර් අර්බුද. අපනයන ආර්ථිකය වැහුවා. රෙදිපිලි ඇඟලුම් ප්‍රධාන අපනයන ද්‍රව්‍යයක් බිලියන 6ක් හම් වෙන. තේ පිටරට යවුවේ නැත්. රබර් පිටරට යවුවේ නැත්. පොල් පිටරට යවුවේ නැත්. ඇඟලුම් පිටරට යවුවේ නැත්. මැණික්කා අනික් ඒවා පිටරට යවුවේ නැත්නම් රට ඇතුළට ඩොලර් එන්නේ නැහැ. ඩොලර් එන්නේ නැත්නම් අපිට ණයවර ලිපිනිකුත් කරන්න බෑ. එතකොට තෙල් ගේන්න බැරි වුණොත්, අත්‍යවශ්‍ය කන බොන දේ බෙහෙත් තේත් ටික ගේන්න බැරි වුණොත්, එන්නත් ටික ගේන්න බැරි වුණොත්, ගෑස් ටික ගේන්න බැරි වුණොත් රටේ ජනතාව කන්න නැතුව, බොන්න නැතුව මැරෙන එක මැරෙනවනේ. උද්දමනයත් ඉහළ යන අවස්ථාවක ඔබතුමා අර අපිට අනතුරු අඟවපු වැටුප් කප්පාදුවත් අපිට මුහුණ දෙන්න සිදු වුණොත් ජනතාවට මේක ඔරොත්තු දෙයිද? නෑ ජනතාවට ඔරොත්තු දෙන්නේ නෑනේ. වහන්න මේ ටික වෙනවා. ඒක අපි ජනතාවට කියලා දෙන්න ඕන. වහන්න නූල කැඩුන සරුංගලේ වගේ බඩු මිල වැඩි වෙයි. එතකොට මට අපේ දෙමව්පියන්ට දොස් කියන්න එපා. ඒකනේ මේක වාහනයකට මෙච්චර කිව්වේ මේක වහන්න අමාරුයි, වහන්න බෑ. වැව්වොත් මේක නිෂ්පාදකයාට, ගෝවියට, තේ දරුණු නෙල්ල මිනිහට, රබර් කිරි කපන මිනිස්සයාට, ස්වයන් ආරක්ෂා කරන මිනිහට ජීවත් වෙන්න බෑ. ඒක හන්දයි මේක කරන්න කියලා කිව්වේ ඒකනේ. ඒ නිසා තමයි ජනාධිපතිතුමා අවසාන වශයෙන් කිව්වේ මේක දීර්ඝ කාලයක් අල්ලන්න වුණොත් අපි ඔක්කොමලට විශාල කැපකිරීමක් කරන්න වෙයි. ඒක තමයි ඇත්ත. ගුරු විදුහල්පති වැටුප් ගැටලුව සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ තීන්දුව ලබන සතියේදී ප්‍රකාශයට පත් කරන බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා. අද පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. දැන් අද උදෑසන වන විට ඔවුන් ප්‍රකාශ කරලා තිබෙනවා කැබිනට් මණ්ඩලයෙන් සාධනීය පිළිතුරක් ලැබී නැති හින්දා ඒකට
රට්ටය දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන්න සූදානම් කියලා. කොවිඩ් වසංගතයෙන් බරපතල ඔත්පලවීම සිද්ධ වෙලා තියෙන්නේ මේ රටේ අධ්‍යාපනයට මේ රටේ දරුවන්ට. ඒ නිසා අපි ඉතාම උනන්දුවෙන් මේක හොයලා බලලා වාර්තාව සකස් කරා. ඊයේ කැබිනට් මණ්ඩලයේ පැයකට ආසන කාලයක් මේක සාකච්ඡා කරා. ඊයේ ජනාධිපතිතුමත් හිටියේ නෑ. අපි කෙසේ වෙතත් ඒ සාකච්ඡාවේ ඉතුරු භාගය ලබන සතියට කල් දැම්මා. මොකද තවත් ආයතන රාශියක නිරීක්ෂණ ගත යුතුව තියෙනවා. අපි මුදල් ඇමතුමාට මේක බාර දුන්නේ සිකුරාදා හවස අරුවේ. නිසා දැන් කැබිනට් මණ්ඩලයේ සන්තකයේ අපේ වාර්තාව තියෙනවා අංක 1. ඒ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ සහ වෙනකුත් ආයතනවල තියෙන නිරීක්ෂණත් අරගෙන අපි ලබන සතියේ නිසකවම කැබිනට් මණ්ඩලයේ තීන්දුව කුමක්ද කියලා කියන එක අපි රටට දැනුම් දෙන්න. දැන් රට වසා නොදැමීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීන්දුව කැබිනට් මණ්ඩලයේදී එකඟ වී පසුව රට වසා දමන්නයි ලිපි මගින් ඇමතිවරු කීප දෙනෙක් අත්සන් කරා. පසුව ගෙදර ගිහිල්ලා ආය කතා බහ කරගෙන ජනතාවට පෙන්න දෙවුම් කඩදාසි අත්සන් කරන්නේ ඇයි? මොකක්ද මේ දෙබිඩි පිළිවෙත? අභ්‍යන්තර අර්බුදයක් ගැන කතා කරන්න තරම් අපේ ආණ්ඩුව රෝගී වෙලා නැහැ. අනෙක් පැත්තෙන් සංවාදය ලොක්ඩවුන් කරන්න කොයි වෙලාවකවත් මේ ආණ්ඩුව කටයුතු කරන්නේත් නැහැ. සංවාදයක් ක්වොරන්ටයින් කරන්නත් අවස්ථාවක් නැහැ. මෙදා සිද්ධ වෙලා තිබේ කැබිනට් මණ්ඩලයේ රැස්වීම ගියා රෑ 10:10 වෙනකම්. මේ පක්ෂ නායකයින්ගේ සාකච්ඡාව යොදාගෙන තිබිලා තියෙන්නේ රාත්‍රී 8ට. ඒකට විමල් විරන්ස ඇමතුමත්, ගම්මන්පිල ඇමතුමත්, වාසුදේව ඇමතුමත් අර සාකච්ඡාව ප්‍රමාද වෙන නිසා රාත්‍රී 9ට පමණ මේ කැබිනට් මණ්ඩලයෙන් බැහැර වෙලා ගියා. කැබිනට් මණ්ඩලයේ අවසාන කාරණේ විදිහට තමයි මේ පිළිබඳව අපි සාකච්ඡා වුණේ. ඒ නිසා ඒතර මධ්‍යම රාත්‍රියේ උන්ට ඒ තීරණ දැනුම් දීමේ සංවේදනය කිරීමේ හැකියාවක් තිබුණේ නැහැ. අර පක්ෂ සාකච්ඡාවේදී තමයි පක්ෂ විදිහට තීන්දුව අරගෙන තිබුණේ. තම හිසට ඇති එකම සෙවනද ගරා වැටීමට ලක්වීම හේතුවෙන් අසරණ වී සිටින මවක් පිළිබඳව අනුරාධපුරය උල්පැත්තෑව ගම්මානයෙන් අපට තොරතුරු වාර්තා වුණා. අනුරාධපුර ගලින් බිඳුරු වැව උල්පත්තෑව ගම්මානයේ ජීවත් වන එල් මුතුමැණිකා මෙම නිවසේ තනිව ජීවත් වනවා. කටුමැටි ගසා ඉදි කළ මෙම නිවස මේ වන විට ගරා වැටීමට ඉතා ආසන්නයි. 58 හැවිරිදි මුතුමැණිකා කුලී වැඩවල නිරත වී සොයාගන්නා මුදලින් දිවිගෙවන අතර එම මුදලින් නව නිවසක් ඉදිකර ගැනීම හෝ මෙම නිවසම පිළිසකර කර ගැනීම ඇයට සිහිනයක් පමණක් වී තිබෙනවා. ගෙවල් වල අතුපතු ගාලා තමයි මං වේල හොයාගෙන ජීවත් වෙන්නේ. මම මේ ගේ කඩා වැටලා තියෙන්නේ බාගෙට. රස්සක් වහිනකොට මං ඉරිදි කෑල්ල ඉසේ දාගෙන තමයි බුදියාගන්නේ. උයා ගන්නවත් තනක් නැහැ. වහලේ කොයි වෙලාවෙ කඩා වැටෙයිද කොයි වෙලාවෙ කඩා වැටෙයිද කියලා. ලාම තෙල් ටිකක් නැතුව මම කරුවලේ මං ඉඳලා තියෙන ගිනි මැලේ ගහගෙන ලාම තෙල් ටිකවත් මට නැතුව. ඔබතුමාලන් ඉල්ලා සිටිනවා මට කොහොම හරි මේ ගේ පැල ටිකක් හදලා දෙන්න කියලා. අම්මා නොවේදිනා දුක් විඳමින් අවුරුදු 10ක් මේ නිවසේ ජීවත් වෙනවා. අතක් කැඩිලා ඒ වගේම යම් රෝගාබාධ කොරෝනා රෝගී තත්ත්වයක් එක්ක රට පුරා පැතිරෙද්දි මෙවැනි අසරණ වෙච්ච අම්මාවරු රට පුරා ඉන්නවා. කවුරු හරි කෙනෙක් මේ අම්මගේ මේ දුක දැකලා මේ අම්මට පිහිටක් වෙන ලෙස මම ඉතා ගෞරවයෙන් ඉල්ලා හිටිනවා. දැන් තවත් පුවත් කිහිපයක්. භික්ෂු අධ්‍යාපනයේ ඉහළ නැංවීමේ අරමුණින් පිරිවෙන් අලුත්වැඩියා කිරීමේ වැඩසටහන යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ පිරිවෙන් 5ක් සඳහා එක් පිරිවෙනකට රුපියල් ලක්ෂ 10 බැගින් ප්‍රදානය කිරීම ඊයේ සිදු කෙරුණා. දහම් පාසල් පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මහතාගේ සහ ප්‍රවාහන හා ප්‍රජා පොලිස් රාජ්‍ය අමාත්‍ය දෙලුම් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය සිදු කෙරුණා. අම්පාර නගරයේ මිනිපුර සහ සේනනායකපුර ග්‍රාම සේවා වසම්වල අද උදෑසන සිට වන අලියෙකු සැරිසරමින් සිටියා. කලබල වී සිටි වන අලියා මිනිපුර රාජ්‍යදේව සංස්ථාවට අයත් බොහොමයක සිඟවී සිටි අතර පසුව වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් වන අලියා නිර්වින්දනය කරනු ලැබුවා. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ COVID-19 වෛරසය ආසාදනය වීමෙන් විපතට පත් වූ සහ පවතින තත්ත්වයේ හේතුවෙන් ආදායම් මාර්ග අහිමි වූ දෙලඳ පවුල් 3000ක් සඳහා වේලි ආහාර බෙදා දීම ඊයේ කන්තලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ යටතේ ඇති දෙහිවරගම ප්‍රදේශයේදී සිදු කෙරුණා. ඇෆ්ගන් වැසියන් මුදා ගැනීමේ මෙහෙයුම අවසන් කෙරෙන දිනය දීර්ඝ කරන ලෙස මිතුරු රටවල් කිහිපයක් අමරිකාවෙන් ඉල්ලා සිටිනවා. නමුත් තලේබාන් සංවිධානය අනතුරු අඟවා ඇත්තේ අදාළ මෙහෙයුම දීර්ඝ කළහොත් ඊට ප්‍රතිවිපාක විඳීමට සිදුවනු ඇති බවයි.
ඇෆ්ගනිස්ථානයේ තලිබාන් ග්‍රහණයට නතුවීමත් සමග රටින් පලායාමට උත්සාහ කරන ජනතාව දහස් ගණනක් තවමත් කාබුල් ගුවන්තොටුපොළේ රැඳී සිටිනවා. ඔවුන් වෙනුවෙන් දියත් කරන මුදා ගැනීමේ මෙහෙයුම් අගෝස්තු 31 වෙනිදා අවසන් කිරීමට නියමිතයි. කෙසේ වෙතත් මුදා ගැනීමේ මෙහෙයුම තවත් කාලයකට දීර්ඝ කරන ලෙස මිත්‍ර රටවල් කිහිපයක් ඇමරිකාවෙන් ඉල්ලා සිටිනවා. මේ අතර BBC පුවත් සේවයට අදහස් දක්වමින් තලිබාන්වරු පවසා තිබුණේ මුදා ගැනීමේ මෙහෙයුම් දීර්ඝ කිරීම යනු ගිවිසුම කඩ කිරීමක් බවයි. ඇමරිකාවේ සීකලහොත් ප්‍රතිවිපාක විදීමට සිදුවන ඇති බවටත් ඔවුන් අනතුරු අඟපා තිබෙනවා. මේ අතර කාබුල් අගනුවරදී ඇෆ්ගන් වැසියන් පිරිසක් ඇමතු තලිබාන් නිලධාරියෙක් ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ රටින් පිටව නොයන ලෙසයි. අපි හැමෝම ඇෆ්ගන් ජාතිකයෝ. ඒ අපේ අනන්‍යතාව. අපේ ගෞරවයට මොකද වෙන්නේ? ඇමරිකානුවන්ට හැමදාටම මෙහෙ ඉන්න ඉඩ දෙන්න බෑ. රටේ සම්පත් හෝ ධනය කාටවත් කොල්ල කන්න දෙන්නත් බෑ. ඔවුන් නැවත යා යුතුයි. අපි අවසන් හුස්ම දක්වාම සටන් කරනවා පෑනින් හෝ තුවක්කුවෙන්. ටෝකියෝ පැරාලිම්පික් උළෙලේ සමාරම්භක උත්සවය ජපාන ජාතික ක්‍රීඩාංගණයේදී අද පැවැත්වෙනවා. සමාරම්භක උත්සවය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 4:30ට ආරම්භ වීමට නියමිතයි. අද ආරම්භ වන ටෝකියෝ පැරාලිම්පික් කුළෙල සැප්තැම්බර් මාස 5 වෙනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. ටෝකියෝ පැරාලිම්පික් කුළෙල සඳහා රටවල් 163ක් නියෝජනය කරමින් ක්‍රීඩකාවන් 4537 දෙනෙක් සහභාගී වනවා. එහිදී ක්‍රීඩා 22කට අදාළව පැවැත්වෙන තරඟ ඉසව් සංඛ්‍යාව 540ක්. අද පැවැත්වෙන සමාරම්භ කුළෙල සඳහා ජපාන ජාතික ක්‍රීඩාංගණයේ කටයුතු සූදානම් කරන ආකාරය ජපාන මාධ්‍ය මෙලෙස වාර්තා කර තිබුණා. මේ අතර ටෝකියෝ නුවර කොවිඩ් ව්‍යාප්තිය ඉහළ යාම හේතුවෙන් පැරාලිම්පික් කුළලේ ගිනිසුලුව රැගෙන වීදි සංචාරය කිරීම සැලසුම් කළ පරිදි සිදු කෙරුණේ නැහැ. ඒ වෙනුවට සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් ටෝකියෝ නුවරදී ඊයේ චාම් උත්සවයක් පැවැත්වුණා. මේ අතර ටෝකියෝ පැරාලිම්පික් කුළල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකාවන් 9 දෙනෙක් සහභාගී වී සිටිනවා. ඒත් සමගින් මධ්‍යහන ප්‍රධාන පුවත් විකාශය නිමාවට පත්වනවා. සුබ දවසක්.